ඒ අය අපි අනුමෝදන් කරන පින ගැන දැනගන්න ඕනේ. දකින්න ඕනේ. එහෙම නැත්නම් අහන්න ඕනේ. අහලා දැනගෙන නැත්නම් දැකලා සතුටු වෙලා සතුටු සිතින් ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට තමයි පින් අනුමෝදන් වෙන්නේ. පින්නතුනේ ඔය කාරණාව ඔහොම පැහැදිලි කරාම දිව්‍ය ලෝකේ ඉන්න අයට, പ്രേත ලෝකේ ඉන්න අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කරනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික බමුණේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ, ස්වාමීනි ඔබ වහන්සේලත් අපිත් මේ මිය ගිය අයට පින් දෙනවා. ඒ අයට පින් ලැබෙනවද? අනිත් එක තමයි මේ බමුණ ගාව අදහසක් තියෙනවා, අපි පිනක් කරලා කාට හරි පින් දුන්නොත් පින් ඔක්කොම යා ගාවට යනවා. අපිට මුකුත් නැහැ කියලා. ඒ කාරණාවත් මෙයාගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි සඳහන් කළේ බ්‍රාහ්මණය ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා. දැන් එතකොට ස්ථාන අස්ථාන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. පින් නොලැබෙන තැන්, ආන්ගේ පින් නොලැබෙන අය අතර දෙවියොත් ඉන්නවා. මේ සූත්‍රයේ සඳහන් කරනවා අපි දෙන පින් දෙවියන්ට ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි පින්නතුනේ ඊට පස්සේ දැන් අපේ පින්නතුන් තව බණකින් හරි වෙන සූත්‍ර දේශනාවක් කියවනකොට හරි කොතනින් හරි අපේ අයට අහන්න ලැබෙනවා, එහෙනම් මෙතන තියෙනවනේ දෙවියන්ට පින් ලැබෙනවා කියලා. ඊට අමතරව තව ප්‍රශ්නයක් නැගෙනවා, දෙවියන්ට පින් හම්බ වෙන්නේ නැත්තම් හැමදාම පින්කම් කරලා මොකටද අපි දෙවියන්ට පින් දෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණ නැත්තම් අපි ආය මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. අන්න ඒ නිසා සඳහන් කරනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන මෙන්න මේ කොටස මෙතෙන්ට දක්වන්න කියලා. ඒ ශ්‍රාවකයා වැරදි අදහසකට යන එක නවත්තන්න. මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ. යම් ප්‍රදේශයක වාසය කරනවා නම් නුවණ ඇති පුද්ගලයෝ. යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ. යම් ප්‍රදේශයක නුවණ ඇති පණ්ඩිතයෝ වාසය කරනවා නම් සීලවනේ තත්ත බෝජේත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ. සඳහන් කළා ඊටාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවලා. නුවණ ඇති පුද්ගලයෝ ඊටාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවලා. යා තත්ත දේවතා ආසුන් තාසං දක්ඛින මාදිසු. යා තත්ත දේවතා ආසුන් තාසං දක්ඛින මාදිසු. යම් එහි දෙවියෝ ඉන්නවා නම් ඔවුන්ට පින් අනුමෝදන් කරනවා. යම් ප්‍රදේශයක ඉන්නවා නම් පඬිත පුද්ගලයෝ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ට වළඳවලා එහි යම් දෙවියෝ ඉන්නවා නම් ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා, පින් පමුණුවනවා. තා පූජිතා පූජයන්තෝ මානිතා මානයන්තින. ඒ දෙවියන්ට පින් දෙන නිසා නැවත පූජා කරනවා දෙවියෝ විසින් මිනිස්සුන්ට. අපි දෙවියන්ට පින් දුන්නාම ඒ දෙවියෝ විසින් නැවත අපට පූජාවක් කරනවලු. කොහොමද සඳහන් කරනවා දෙවියෝ අපට පූජාවක් කරනවා කියලා කියහම. දැන් එතකොට උන් අර සූත්‍රයේ තියෙනවා කියලා මම සඳහන් කළා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. මෙතන සඳහන් කරනවා ඥානවන්තයෝ දෙවියන්ට පින් දෙනවා, පින් අරගෙන දෙවියෝ පින් දෙන අයටත් පූජාවක් කරනවා කියලා. එතකොට දෙපොලක දෙවිදිහක්. මේ තියෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ ජානුස්සෝනි සූත්‍රයේ. ජානුස්සෝනි සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ, මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන්නේ දීඝ නිකායේ. එතකොට පොත් දෙකක දෙවිදිහක්.
එතකොට ඒ කාරණාව ත්‍රිපිටකයේ වරදක් දෙයි තියෙන්නේ නැත්නම් ත්‍රිපිටකයේ වරදක් නැහැ. ඒ සූත්‍ර ඒ අය යම් යම් කරුණක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා නම් ආන්ගේ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තියෙන්නේ. ඒ හින්දා මේ සූත්‍රයක් දෙකක් තුනක් කියවලා මේ ධර්මයේ කවදාවත් ප්‍රගුණ කළා වෙන්නේ නැහැ. නමුත් පිළිවෙලට ත්‍රිපිටකය අධ්‍යයනය කළා නම් ඒ සියලු දෙනාගේම වැරදි මත නිදොස් වෙනවා. එහෙනම් දෙවියන්ට පින් දුන්නාම ඒ දෙවියෝ ආපහු සැරයක් අපිට පූජා කරනවා කියලා කියන්නේ. පින්නතේ දෙවියන්ට පින් ලැබෙන්නේ ඒ දෙවියෝ බලාගෙන ඉන්න ඕනේ අපි පින් දෙන දිහා. අපි පින්කමක් කරනවා දැකලා සතුටටපත් වෙලා දෙවියෝ බලනවා මේගොල්ලෝ අපිටත් පින් දෙනවා කියලා. හැබැයි දෙවියන්ට පස්සේ බලන්නත් පුළුවන්. කවුරුවත් මට පින් දීලාද කියලා. අපි පින්කම කරන වෙලාවේ දකින්නේ නැහැ, පස්සේ බලනවා. උදාහරණයක් ඇටියට මෙහෙම හිතන්නකෝ. ඔබ හැමෝම දුරකථන පාවිච්චි කරන අය. දුරකථනයේ කොහේ හරි තියලා අපි වෙන වැඩක යෙදෙනවා. කවුරු හරි කීප දෙනෙක් ඇමතුම් අරගෙන. ඒව අර දුරකථන මුහුණතේ පෙන්නනවා මග හැරුණ ඇමතුම් හැටියට. මොකද අපි ගිහිල්ලා දුරකථනේ පස්සේ බලහම කවුරුවත් කතා කරලාද මට. එතකොට මග හැරුණ ඇමතුම් කීපයක් තියෙනවා. ඒකට අපි පස්සේ දැක්කා. දෙවියොත් ආවර්ජනය කරනවා පස්සේ කවුරුවත් අපිට පින් දීලාද? පින් දීලා තියෙනවා. පස්සේ ආවර්ජනය කරලා ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි කරන පින්කම දෙවියෝ අනුමෝදන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දෙවියන්ට පින් ලැබෙන්නේ. ඉතින් පින්නතුනි හැම දෙවියෙකුටම ওই පින් ලැබෙන්නේ නැහැ. අපි කියමුකෝ අපේ ඥාතියා මැරිලා ගිහිල්ලා දෙවියෙක් වෙලා ඉපදුනා කියලා. සමහර වෙලාවට සක්වලවල් 100 ගණන් ඈත උපදිනවා. සක්වලවල් 100 ගණන් ඈත සක්වලක උපදිනවා. සක්වලවල් ලක්ෂ ගණන් ඈත සක්වලක දෙවියෙක් වෙලා ඉපදිනවා. මේ බුද්ධ ශාසනයේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ පවතින සක්වලවල් කෝටි ලක්ෂයක් එහා පැත්තේ දිව්‍ය ලෝකෙක ගිහිල්ලා උපදිනවා. අපි මෙරිලා ගිහිල්ලා. එතකොට ඒ දෙවියන්ට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. මහා බ්‍රහ්මයාටත් බලන්න පුළුවන් සක්වලවල් 1000යි. මහා බඹුත් දකින්නේ සක්වලවල් 1000යි නම් සාමාන්‍ය දෙවියෙක් එහෙම දකින්නේ නැහැනේ කොහොමද? එතකොට අපේ ඥාතියා ඒ වාගේ ඈත සක්වලක හිටියොත් අපි පින් දෙනවා කියලා යාට පේනවද? එහෙම අරමුණක්වත් තියෙනවද? ආන් එහෙනම් පින් ලැබෙන්නේ නෑ කියන කතාවයි ජානුස්සෝනි සූත්‍රය කියලා තියෙන්නේ. මොකද අපි කරන පින පේන්නෙත් නෑ, අනුමෝදන් වෙන්න හැටියකුත් නෑ. නමුත් අපේ සක්වලේ ඉන්න දැන් මේ සක්වලේ ඉන්න දෙවියෝ අපි පින් කරනවා දකිනවා. දැන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වරක් සඳහන් කරනවා මේ ධර්ම දානයගේ ආනිසංසය ගැන අහලා. අනේ ස්වාමීනි භික්ෂූන් වහන්සේලා දෙනමක් විවේක තැනක වාඩි වෙලා උන්වහන්සේලා දෙන්න ධර්ම සාකච්ඡාවක් කරගත්තොත් ඒ සාකච්ඡාවෙන් පස්සේ ඒ සාකච්ඡා කරපු කුසලයක් අපිට අනුමෝදන් කරන්න කියන්නේ. ස්වාමීනි යම් තැනක හතරපද ගාථාවක් දේශනා කරලා ඔය දානි ගෙදරක වගේ පොඩි සුළු අනුශාසනාවක් කරනවා නම් ඒ අනුශාසනාව අවසානයේ අපිට පින් දෙන්න කියන්නේ. එතකොට දැන් බලන්න සක් දෙවිඳු ඇවිල්ලා ඉල්ලීමක් කරනවා පිනට කොච්චර කැමතිද කියලා. අපි දෙන පිනට. ඒ නිසා නිතර උන්වහන්සේලා බලනවා අපිට පින් දෙනවද කියලා. පින් දෙනකොට පේන නිසා හරි සතුටින් අනුමෝදන් වෙනවා. ආන්ගේ අනුමෝදන් වෙච්ච දෙවියෝ ආපහු සැරයක් අපිට පූජා කරනවා කියලා අපි කීවා. කොහොමද අපිට මේ පූජා කරන්නේ? ආශිර්වාදය. නමුත් සඳහන් කළා තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. ඒ කියන්නේ අම්මා පුතාට කොච්චර අනුකම්පා කරනවද? දෙමව්පියෝ දරුවන්ට කොච්චර අනුකම්පා කරනවද?
සමහර වෙලාවට අම්මට ආරංචි වෙනවා තමන්ගේ පුතාට කරදරයක් වෙලා. පුතා උදේ ගමනක් ගියා මගදී කරදරයක් වෙලා. අම්මා මේ වෙලාවේ ඉන්නේ කෑම කමින් වෙන්න පුළුවන්. පුතාට කරදරයක් වෙලා කියලා පණිවිඩයක් ලැබුණාම අම්මා කවදාවත් කියනවද හොඳයි එහෙනම් මම කෑම ටික කාලා මෙන්නම් කියලා? අම්මා කෑම එක එහෙම්ම මග දාලා සමහරලාට ඇඳුමක්වත් මාරු කරන්නේ නැතුව එහෙම්මම දුවනවා. ඒ අම්මගේ තාත්තගේ හැටි. එතකොට පින්නතුනේ දෙවියන්ට මොනතරම් සැපද? දෙවියන්ගේ දිව්‍ය සැපය අපිට තේරෙන්නේවත් නෑ. ඒ තරම්ම සැපයක් තියෙන්නේ. නමුත් නිතර Tamanට පින් දෙන කෙනෙකුට කරදරයක් කියලා දැනගත්තොත් මේ දෙවියෝ මොන තරම් සැප විඳින්මින් හිටියත් ඒ සියල්ල පසෙක දාලා Tamanට ආශිර්වාද කරන පින් දෙන අය දිහා බලනවා. බලලා රැකවරණයක් හදනවා. සමහර වෙලාවට හදිස්සියේ දැක්කොත් නිතර පින් දෙන කෙනා අද ගමනක් යනවා. ඒ ගමනේදී ඔහුට කරදරයක් වෙනවා. එක්ක ගමන වළක්වන්න නැත්තම් කරදරෙන් බේරගන්න දෙවියෝ කටයුතු කරනවා. ආන් ඒකයි කිව්වේ සහජාත පුත්‍රයාට අම්මා යම්සේ බලනවාද පින් දෙන තමන්ට පින් දෙන අයට මේ දෙවියෝ එහෙම බලනවා කියලා. අපි සමහර වෙලාවට සමහර කරදර වලට මුහුණ දීලා අපි පස්සේ කියනවා මට නම් තාමත් හිතා ගන්න බෑ වෙච්ච වැඩේ හැටියට මම බේරුණේ කොහොමද කියලා. එහෙම කියන අවස්ථාව වුණ තරම් තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැති වුණාට අපිට බේරෙන්න උදව් කරපු බොහෝ අය ඉන්නවා අදෘශ්‍යමානව. ඒ අපින් පින් ලබන අය. ආන් ඒ නිසා සඳහන් කරනවා මොන පින්කම කළත් දෙවියන්ට පින් දෙන එක හරි වටිනවා කියලා. අවසානට සඳහන් කළා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දේවතානුකම්පාව ලබන පුද්ගලයා හැම කල්හිම හොඳ දේම දකිනවා. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා හැමදාම හොඳ දේම දකිනවා කියලා කියන්නේ හැම මොහොතෙම ආරක්ෂාවක් ලබනවා කියන එකයි. එහෙනම් ජානුස්සෝනි සූත්‍රය අහලා පැටලෙන්න තියෙන කාරණාව තමයි මේ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් විසඳලා තියෙන්නේ මෙතෙන්ට මේ කාරණාව දක්වන්නේ විස්තර කරනකොට. එතකොට ශ්‍රාවකයා පැටලෙන්නේ නැහැ. එහෙනම් දෙවියන්ට පින් දුන්නාම ඒක බලලා අනුමෝදන් වෙන දෙවියොත් පින් ලබනවා. මිය ගිය අපේ නෑදෑයන්ට පින් දුන්නාම අපේ පින දකින්න පුළුවන් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉපදිලා හිටියොත් ඒ අයටත් පින් අනුමෝදන් වෙනවා. පින් ලබන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්න ඕනේ අනුමෝදන් කරන දිහා බලන්න ඕනේ. අපිත් මෙරිලා මේ කෝටි ලක්ෂයක් සක්වලට එහා සක්වලක තියෙන මහා සාගරයක මාළුවෙක් කියලා ඉපදෙන්න පුළුවන්. පින් ලැබෙයිද? පින් වෙන්නේ නැහැ. මේ සක්වලවල් කෝටි ලක්ෂයකට එහා ප්‍රේතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. පින් ලැබෙයිද? එච්චර ඈත බලන්න පුළුවන්ද කියන කාරණාවක් දන්නේ නැහැ. මහා බ්‍රහ්මයාටත් පේන්නේ සක්වලවල් 1000යි කියලා කිව්වේ. ආන් එහෙමුණුත් පින් ලැබෙන්නේ නැහැ. ඒ කාරණාවයි මෙතන පින්නතනේ මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න හොඳම සිල්වතුන්ට දන් දීලා ඥාතීන්ට පින් දුන්නාම පින් ලබන්න පුළුවන් අය හරි සතුටින් මහා කුසලයක් ලබනවා. පින් ලබන්න පුළුවන් අය. එහෙනම් ඒගොල්ලන්ට මහ පින් අනුමෝදන් කරන්න. දැන් සමහර ප්‍රේතයන්ට සමහර පින්කම් කරලා පින් දුන්නාම මදි. පින් මදි. තව පින් ඕනේ. නමුත් පින්නතේ සීමාවක් නැති පිනක් කරලා පින් දුන්නාම මේ වෙලාවේ මේ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරාම ඒගොල්ලෝ ලබන්න පුළුවන් තැනක බලාගෙන හිටියොත් පින් ලබනවා. ඒ නිසායි සඳහන් කළේ මහා කුසලයක් ලැබෙන විදිහටම පින් අනුමෝදන් කරන්න. ඒක හරි වටිනවා. එතකොට කාටද දෙන්නේ මහා කුසලයක් ලබන්න? තිරිසන් සතෙකුට පින් දීලා මහ පිනක් දෙන්න පුළුවන්ද? තිරිසන් සතෙකුට දන් දීලා මහ පිනක් අනුමෝදන් කරන්න පුළුවන්ද? දුස්සීලියෙකුට දන් දීලා මහ පිනක් අනුමෝදන් කරන්න පුළුවන්ද? පුතජන සීලවන්තයෙකුට දන් දීලා එහෙම මහ පිනක් අනුමෝදන් කරන්න බෑ. අහසින් යන තවුසෙකුට දන් දීලා
ඒත් මහ පිනක් අනුමෝදන් කරන තරම් ලොකු කුසලයක් ඊටත් වඩා ලොකු පින් ලැබෙන තැන් තව තියෙනවා නම් අපි එතෙන්ට යන එකනේ වටින්නේ. එහෙමනම් කෝටි ලක්ෂයක් අනාගත ජීවිතවලට පින් ලැබෙනවා ආසින් යන තවුසෙකුට දුන්නා. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට දන් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයි. එතකොට කවුද මේ තිසරණයි පන්සිලුයි තියෙන කෙනා? එයා තමයි බෞද්ධයා. එතකොට එතනින් එහාට සෝවාන් වහන්සේට සකදාගාමින් වහන්සේට දන් දුන්නාම සීමාවක් නැහැ. ඒ නිසා වැඩි කුසල් ලබන්න නම් සිල්වන්තයෝ හොයම දන් දෙන්න ඕනේ. හැබැයි ඒකින් කියන්නේ වැඩිහිටි නිවාසෙට, අනාථ නිවාසෙට, පිළිකාරෝහලට, අසරණ ළමයිට, දුප්පතුන්ට, තිරිසනුන්ට කැම දෙන්න එපා කියන එක නෙමෙයි. ඒ අයට ආහාර දෙන්නත් වෙනම අනුමත කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ කාරණාවේදී විශේෂයෙන් මේ කරුණු දැනගත යුතුයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කළා තමන් ඉල්ලන්නේ නැතුවම අම්මා පුතාට යම්සේ සලකනවා නම් තමන්ට පින් දෙන අයට දෙවියෝ හැමම සලකනවා කියලා. හැබැයි එතකොට දෙවියෝ සලකන්නේ කාටද? පින් දෙන අයට තමයි දෙවියෝ සලකන්නේ. ඒකෙන් පේනවා පූජා වට්ටියක් තිබ්බා කියලා දෙවියෝ සලකන්නේ නැහැ කියලා. බාරයක් තිබ්බා කියලා දෙවියෝ සලකන්නේ නැහැ. ඒකෙන් දෙවියන්ට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි තියෙන පූජා වට්ටියේ තියෙන පළතුරු දිහා දෙවියෝ බලන්නෙත් නැහැ. මොකද ඊට වඩා බොහොම උසස් ප්‍රණීත ගුණවත් ආහාර දෙවියන්ට තියෙනවා. අර එක පේතවත්වක සඳහන් කරනවා දිව්‍යාංගනාවම ඉන්න දිව්‍ය විමානයක් තියෙනවා. එකම පුරුෂ දෙවියෙක්වත් නැහැ. නමුත් ඒ දිව්‍ය ලෝකේ පිරිමි දෙවිවරු ඉන්නවා නම් ඒගොල්ලෝ කැමතියි. නමුත් ඒකට පිරිමි දෙවිවරු කවුරුත් නැහැ. ඒ නිසා මේ දිව්‍යාංගනාව කල්පනා කරනවා මනුස්ස ලෝකෙන් පුරුෂයෙක් හරි මේ දිව්‍ය ලෝකෙට ගෙන්න ගන්න තිබුණොත් හරි හොඳයි. එතකොට මනුස්ස ලෝකෙන් ගෙන්න ගන්න නම් මේ ඉන්න විදිහටම පුළුවන්ද? ඒ නිසා එක പ്രേත විමානයක් කියලා සඳහන් කරන්නේ. නමුත් දිව්‍යමය විදිහට ජීවත් වෙන අය. ඒ නිසා ඒගොල්ලෝ අඹ ගෙඩියක් කඩනවා. හිමාලයේ තියෙන අඹ ගෙඩියක් කඩලා ගඟට දානවා. ඒ අඹ ගෙඩිය පාවෙලා යනවා. යනකොට රජ්ජුරුව නාන තැන දැලක් දාලා තියෙනවා රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට. ඒ දැලේ පැටලෙනවා. අඹ ගෙඩියක් බව දන්නවා ඉතා ලොකුයි. ඒ වුණාට එහෙම අඹ මනුස්ස ලෝකේ දකින්න නැති හින්දා ආහාරයට ගන්න බයයි. නමුත් මේ අඹ ගෙඩිය පරීක්ෂා කරන්න ඕනේ කියලා හිතලා අඹ ගෙඩිය කපලා හිරකාරියෙකුට දෙනවා. කොහොමත් මරන්න ඉන්න අය. වයසක හිරකාරියෙකුට දෙනවා. මේ අඹ කෑල්ල කෑවහම එයාගේ මූණ රැලි වැටිලා තියෙනව නැතුව යනවා. හැමේ දුර්වර්ණ නැතුව යනවා. සුදු වෙලා තියෙන කෙස් කළු වෙනවා. අඹ කෑල්ලක් දෙකක් කනකොට අර වයසක පුද්ගලයා සම්පූර්ණ තරුණ පෙනුමකට එනවා. ඉතින් මේ විදිහට ඒ කාරණාව දිගට විස්තර කරනවා. එතකොට දිව්‍ය ලෝකේ එක අඹ ගෙඩියක කෑල්ලක් කෑවහම වයසට ගියපු මිනිහා තරුණයෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ අඹ ගෙඩිය කොච්චරනම් ගුණද? ඒ තරම් ගුණවත් වටිනා පළතුරු අනුභව කරන දෙවියෝ අර අපි ගෙනහිලා දෙන පූජා වට්ටියේ තියෙනවටත් කැමති වෙයිද? දෙවියෙක් නෙමෙයි පින්නතුනි. ඒ වාගේ පූජා වට්ටියක් ගෙනහිල්ලා සමහරලාට රටේ ප්‍රභූවරයෙකුට දුන්නොත් එයා බාර ගනීද ඒක? පූජා වට්ටිය අපි දැකලා තියෙනවනේ. කපාපු අන්නාස් කෑල්ලක්, කොමඩු කෑලි කීපයක්, උක් කෑල්ලක්, පරණ වෙච්ච දිවුල් ගෙඩියක්, බෙලි ගෙඩියක්. ඔය වගේ එකක් ගෙනහිල්ලා ජනාධිපතිතුමා බලන්න යනකොට අරගෙන ගියොත් අපි ගැන පැහැදීමක් තියෙයිද? අපේ ඥාතිවරයෙක් බලන්න යනකොට එහෙම එකක් අරන් ගියොත් පැහැදීමක් තියෙයිද ඒගොල්ලන්ගේ? ඒගොල්ලොත් පහදින් නැත්තම් මෙච්චර පින් කරලා දිව්‍ය ලෝකේ ඉන්න අය පහදීද? කොහොමත් පහදින්නේ. දෙවියන්ට අවශ්‍ය පින් විතරයි.
ආන් එහෙම පින් අනුමෝදන් කරන අයට අම්මා දරුවන්ට බලනවා වගේ විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා සඳහන් කරන්නේ. දෙවියන්ට අපෙන් පුද පඬුරු මොකවත් ඕනේ නැහැ. අපි සමහරට වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා කියනවා මේ ලෙඩේ සනීප කළොත් මෙච්චරක් දෙන්න. කඩේට ගිහිල්ලා කියනවා මේ බඩු ප්‍රමාණය මට දීලා බිල දෙන්න සල්ලි ගෙවන්න. නීතිඥ මහත්තයෙක් ගාවට ගිහිල්ලා කියනවා මගේ නඩුව දිනවලා දෙන්න ඉල්ලන ගාණක් දෙන්න. එහෙම අපි කතා කරාට දෙවියන්ට ඒකකින්වත් වැඩක් නැහැ. එහෙනම් කිරිබත් පාත්‍රයක් පූජා කරන්න, පළතුරු වට්ටි දෙකක් දෙන්න, පොල් ගහක් ගෙනල්ලා පූජා කරන්න, පොල් පැලයක් පූජා කරන්න කිව්වට දෙවියෝ කැමති වෙයිද එහෙනම්? ඒකටවත් කැමති නැහැ. සම්මා දිට්ඨිකව පින්කම් කරලා පින් අනුමෝදන් කරන අයට දෙවියෝ විශේෂයෙන් බලනවා කියන කාරණාව මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතනේ මේ දෙවියන්ගේ අනුකම්පාව විශේෂයෙන් ලබන්න අපි සිල්වත් ගුණවත් වෙන එකත් හරි වටිනවා. සිල්වත් අයට ගුණවත් අයට දෙවියෝ හරි කැමතියි. ඒ නිසා විශේෂයෙන් ශ්‍රද්ධාවන්තයන්ට දෙවියන්ගේ ආශිර්වාදයේ වැඩි තියෙනවා. සිල්වත් අයට ශ්‍රද්ධාව කියලා කියහම සිල්වත් බව ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාව තියෙන නිසා තමයි සිල් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙනවා දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. අපි ඒකනේ කතා කළේ. දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අනිත් සූත්‍රවල කියලා තියෙනවා. එතකොට ඇයි මෙතන දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ? අර බ්‍රාහ්මණයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අස්ථානයේදී පින් ලැබෙන්නේ නැහැ, ස්ථානයේදී පින් ලැබෙනවා. එතන අස්ථාන හැටියට කතා කරනකොට දිව්‍ය ලෝකේ ගැන කතා කරන්නේත් අස්ථානයක් හැටියට. හේතුව තමයි අර වාගේ ඈත ඉපදලා හිටියාම පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාව.